මාත්‍රකාලිව ඔව්සේ එරෙක් කියවන්න මැදින්නේ සුදන ගුණ ජීවිතය සහ ආචාර ධර්ම හා සම්බන්ධ විචිත්‍ර අදහස් පද්‍යයෙන් ප්‍රකාශ කළ අවස්ථා පැරණි සාහිත්‍යයන්හි හමු වේ. ඒවා බොහෝ විට ආගමික නීතිය හෝ රාජනීතිය හෝ සම්බන්ධ උපදෙස් දීමේ අරමුණින් ලියා තිබේ. එක් සාහිත්‍යයක ප්‍රචලිතව ඇති උපදේශාත්මක නිර්මාණ වලින් වන සාහිත්‍යයන් පෝෂණය කිරීමේ සම්ප්‍රදායක් පැවති බවද පෙනේ. ඒ අනුව පැරණි සංස්කෘත සාහිත්‍යයෙන් පාලි සාහිත්‍යයටද ඒ දෙකෙන්ම දෙමළ සාහිත්‍යයටද ඒ සියල්ලෙන්ම සිංහල සාහිත්‍යයටද පැමිණි උපදේශාත්මක අදහස් හමු වෙයි. සිංහල උපදේශ සාහිත්‍ය සංස්කෘත හා දෙමළ උපදේශ කාව්‍යයන්ගෙන් පෝෂණය වී තිබේ. සිංහලයේ හමුවන උපදේශ කාව්‍ය වන්නේ ලෝවැඩ සංග්‍රහව, සුභාෂිතය හා ලෝකෝපකාරය යන කෘති තුනයි. මේ පාඩමෙන් ඇතුළත් වන්නේ රණස්ගල්ලේ හිමියන් විසින් ලියන ලද ලෝකෝපකාරයෙන් උපුටාගත් කවි 5ක් සහ උපකාරයට බලපෑ තිරුක්කුරල් නැමැති දෙමළ උපදේශ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයෙන් උපුටාගත් කවි 5කි. තිරුක්කුරල් ග්‍රන්ථයේ කතුවරයා තිරුවල්ලුවර් නැමැත්තෙක් බවට කියවෙයි. කුමන ජාතියකට කුමන ආගමකට අයත් වූද යහපත් ජීවිතයකට අදාළ ගුණධර්ම සැමට එක හා සමාන බව මේ පාඩමෙන් පෙන්වා දෙයි. ඒක බලන්න මේ ජීවිතය සහ ආචාර ධර්ම හා සම්බන්ධ විචිත්‍ර අදහස් පද්‍යයෙන් ප්‍රකාශ කළ අවස්ථා පැරණි සාහිත්‍යයේ හමු වේ. අපිට ජීවිතේට අවශ්‍ය වෙන ආචාර ධර්ම උපදෙස් වගේ ඒවා කවි වලින් ලියලා පොත්වල සඳහන් කරලා තියෙනවා. අපේ පරණ සාහිත්‍යවල ඒ වගේ පොත් කීපයක්ම හම්බ වෙනවා. ඒවා බොහෝ විට ආගමික නීතිය හෝ රාජනීතිය හෝ සම්බන්ධ උපදෙස් ලබා දීමේ අරමුණෙන් ලියවෙලා තියෙනවා. එක් සාහිත්‍යයක ප්‍රචලිතව ඇති උපදේශාත්මක නිර්මාණ වලින් වෙන සාහිත්‍යයක් පෝෂණය කිරීමේ සම්ප්‍රදායක්ද පැවති බව පෙනේ. ඒ අනුව පැරණි සංස්කෘත සාහිත්‍යයෙන් පාලි සාහිත්‍යයටද ඒ දෙකෙන්ම දෙමළ සාහිත්‍යයටද ඒ සියල්ලෙන්ම සිංහල සාහිත්‍යයටද පැමිණි උපදේශාත්මක අදහස් හමු වේ. කියන පරණ මේ සංස්කෘත භාෂාවෙන් ලියවිච්ච පොත්පත් වලින් පාලි සාහිත්‍ය පෝෂණය කරලා තියෙනවා. ඊළඟට සංස්කෘත හා පාලි සාහිත්‍ය දෙකෙන්ම ලියවිච්ච පොත්පත් ඔස්සේ දෙමළ සාහිත්‍ය පෝෂණය වෙලා තියෙනවා. මේ සියල්ලන්ගෙන්ම සිංහල සාහිත්‍යයට ආපු උපදේශ ග්‍රන්ථක් තියෙනවා. සිංහල උපදේශ සාහිත්‍ය සංස්කෘත දෙමළ උපදේශ කාව්‍ය වලින් පෝෂණය වෙලා තියෙනවා. අපේ සිංහල භාෂාවෙන් හම්බෙන උපදේශ කාව්‍ය විදියට ලෝවැඩ සංග්‍රහව, සුභාසිතේ, ලෝකෝපකාරය කියන කෘති තුන නම් කරන්න පුළුවන්. ඊට අමතරව දෙමළ භාෂාවෙන් ආපු පොත්පත් සංස්කෘත භාෂාවෙන් රචනා වෙච්ච ඒවා ඒ වගේ පොත්පත් වෙනත් ඒවා තියෙනවා. ඒතර එහෙම පොතක් තමයි මේ තිරුක්කුරල් කියන පොත. තිරුක්කුරල් කියන ලියලා තියෙන්නේ තිලුවරුවල් කියන දෙමළ ජාතිකයෙක් තමයි ලියලා තියෙන්නේ. ඒකට ඒකෙන් උපුටගත්ත කවි කීපයකුත් අපිට මේ පාඩමට දාලා තියෙනවා. ඒක දෙමළ උපදේශ ග්‍රන්ථයක්. සිංහල සාහිත්‍ය පෝෂණයට ඒක උදව් වෙලා තියෙනවා. ඔයාලා මේක හැඳින්වීමට එතකොට මේ ටික ලියන්න. පැරණි සාහිත්‍යයන්හි එක් සාහිත්‍යයක ප්‍රචලිතව ඇති උපදේශාත්මක නිර්මාණ වලින් වෙන සාහිත්‍යයක් පෝෂණය කිරීමේ සම්ප්‍රදායක් පැවති බව පෙනේ. වෙනත් සාහිත්‍ය කීපයකින්ම අපේ සිංහල සාහිත්‍ය පෝෂණය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සංස්කෘත දෙමළ උපදේශ ග්‍රන්ථ වලින් සිංහල සාහිත්‍ය පෝෂණය වෙච්ච අවස්ථා තියෙනවා. සිංහලයේ හමුවන ප්‍රධාන උපදේශ කාව්‍ය තුනක් තියෙනවා. එකක් තමයි ලෝවැඩ සංග්‍රහය. අනිත් එක සුභාසිතය. තවත් එකක් තමයි ලෝකෝපකාරය. මේ පොත් තුනම සිංහල භාෂාවෙන් රචනා වෙලා තියෙන උපදේශ කාව්‍ය. නැත්නම් අපිට උපදේශ අපයන්න රචනා වෙලා තියෙන ග්‍රන්ථ. උතර අපිට මේ පාඩමේ අන්තර්ගත කරලා තියෙන්නේ රණස්ගල්ලේ හිමියන් විසින් ලියපු ලෝකෝපකාරයෙන් උපුටගත්ත කවි 5කුයි ඒක රචනා කරන්න බලපෑපු තිරුක්කුරල් කියන පොතෙන් උපුටගත්ත කවි 5කුත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ ටික අලුත් ඡේදකින් ලියලා. උර ටික එකට ලියලා මේ පල්ලෙහා ටික වෙනම ඡේදකින්. මේකෙත් highlight කරන්න ඕනි රණස්ගල්ලේ හිමියන්
එයා තමයි ලියලා තියෙන්නේ ලෝකෝපකාර. ඊළඟට තිරුක්කුරල් කියන පොත ඒක ලියලා තියෙන්නේ තිරුවල්ලුවර. මේ ටික highlight කරන්න. ලියලා ඉවරයි නම් කියන්න. ඉවරයි සර්. ඔව්. ඒක අපිට කවි කීපයක් තියෙන්නේ. ඉස්සල්ලාම තියෙන තිරුක්කුරල් කියන පොතෙන් උපුටගත්ත කවි කීපයක්. තිරුක්කුරල් යන ක්‍රිස්තු වර්ෂ 3ත් 6ත් අතර සේවස් කාලයේ ලියවී ඇතැයි සැලකෙන දෙමළ උපදේශ කාව්‍ය සංග්‍රහයකි. එහි කතුවරයා තිලු අල්ලුවර් නැමැත්තෙකු බව පිළිගැනේ. පරිච්ඡේද 10කින් යුතු මෙම ග්‍රන්ථයේ ඇතුළත් උපදේශ පද්‍ය සංඛ්‍යාව 1330කි. මේ ජාති ආගම් කුල භේදයකින් තොරව සමස්ත සමාජයේම යහපැවැත්මට උපදෙස් ලබා දෙන කෘතියකි. චාල්ස් ද සිල්වා මහතා සිරිගීය නමින් තිරුක්කුරල් පරිවර්තනය කර ඇති අතර මෙම පාඩමට ඇතුළත් වන්නේ ගොරොක්ගොඩ මසිහාමිගේ තිරුක්කුරල් පරිවර්තනයෙන් උපුටාගත් කවි පහකි. මේ කවි කීපයක් තියෙනවා අපිට විස්තර කරන්න. ඔයාලා දැන් රෝමිලක් එක කියලා දාලා තිරුක්කුරල් කියලා ලියන්න. තිරුක්කුරල් කියලා ලියලා මේ ඒකේ වැදගත් කරුණු කීපයක් තියෙනවා. තරු හරි ඩොට් හරි දාලා ලියන්න. පළවෙනි එක තමයි ක්‍රිස්තු වර්ෂ 3ත් 6ත් අතර සියවස්වල ලියවිලා තියෙනවා කියලා විශ්වාස කරනවා. ක්‍රිස්තු වර්ෂ 3 6 සියවස් අතර කාලයේ ලියවී ඇත. දෙමළ උපදේශ කාව්‍ය සංග්‍රහයක්. කතුවරයා තිලු අල්ලුවර් කියලා කියනවා. පරිච්ඡේද 10ක් තියෙන මෙහි පද්‍ය සංඛ්‍යාව 1330ක්. චාල්ස් ද සිල්වා විසින් සිරිගීය නමින් තිරුක්කුරල් පරිවර්තනය කළා තියෙනවා. ගොරොක්ගොඩ මසිහාමිගේ තිරුක්කුරල් පරිවර්තනයෙන් උපුටාගත් කවි පහක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. කරුණු 6ක් තියෙනවා කියන්නේ. ලිව්වා සර්. හරි ඒක පළවෙනි කවිය බලන්න. පළවෙනි කවිය කියනවා උදව්වක් වශයෙන් කිසිවක් නොකළ කෙනෙකුට කරන උපකාරය අහසටත් පොළොවටත් නොසමයි. Tamanට උපකාරයක් කරපු නැති කෙනෙකුට මොනවා හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒ උදව්ව අහසටත් පොළොවටත් සමාන කරන්න බැරි අතිමහත් උදව්වක් කියලා ඊටත් වඩා වටින උදව්වක් කියලා කියනවා. නිසි කලට කෙනෙකුට කළ උපකාර වුණා. තොර කොයිතරම් ලොකු උදව්වක් වුණත් වැඩක් නැහැ. නියමිත වෙලාවට දෙන්න බැරි නම් දැන් අපෙන් ණය මුදලක් ඉල්ලනවා හදිසියේ යාළුවෝ. ඒතර අපිට ඒ වෙලාවට ඒක දෙන්න බැරි නම් ඊට පස්සේ අපි කොයිතරම් මුදලක් දුන්නත් ඒක වැඩක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා සුදුසු අවස්ථාවේදී කාට හරි කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් ඒක පොඩි උදව්වක් වුණත් මුළු මහත් ලෝකයටත් වඩා විශාලයි කියලා කියනවා. ලබන ඵල නොසිතා කළ උදව්වෙහි හොඳ බව මනින්නට හැකි නම් මහ මුහුදටත් වැඩි විශාලයි. ආපසු ලැබෙන ප්‍රයෝජනයක් ගැන හිතන්නේ නැතුව කළ උපකාරයක වටිනාකම මනින්න පුළුවන් නම් ආපහු දැන් අපි උදව්වක් කරනවා යාළුවෙක්ට එයත් අපිට ආයි උදව්වක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තුවක් නැතුව උදව් කරන්න පුළුවන් නම් අන්න එහෙම කරන උදව්වේ වටිනාකම මහ මුහුදටත් වඩා විශාලයි. කෙනෙකුන් කළ ගුණය අමතක වීම නරකයි. අගුණ කළ විටකදී වහා අමතක වීම යහපතයි. කවුරු හරි කෙනෙක් උදව්වක් කරොත් උපකාරයක් කරොත් ඒක අපි කියන්නේ ගලේ කෙටුව වගේ කියන කිසිදාක අමතක කරන්න හොඳ නැහැ. හැබැයි අපිට අගුණක් කළ විටදී අපි කියන්නේ වැල්ලේ අකුරු ලිව්වා වගේ කියලා මුහුදු රැල්ලක් ආපු ගමන් ඒක ගහගෙන යනවා. ආන්න ඒ වගේ කවුරු හරි කෙනෙක් අපිට අගුණයක් කරොත් නරක දෙයක් කරොත් ඒක ඉක්මනින්ම අමතක කරලා දාන්න. තරහා මරා හිතේ තියාගන්න හොඳ නැහැ. ගැලවීමට හැකිය බිඳලුව නමුදු හැම ගුණ කළ ගුණ නොතැකුවොත් නොහැකි වේ ගැලවීම ලැබීමට. ගැලවෙන්න පුළුවන් ඕනෑම ගුණයක් කැඩුවොත්. එහෙම කියලා හැම ගුණයක්ම කඩන්න හොඳ නැහැ.
නමුත් ඕනිම ගුණයක් බොහෝ ගුණාංග මේ අපි අතින් හදිසියවත් බිඳුනොත් ඒවයින් අපිට බේරෙන්න ගැලවෙන්න පුළුවන්. හැබැයි කළගුණ සලකන්න දන්නේ නැත්නම් කළගුණ සලකුවේ නැත්නම් කවදාවත් අපිට ඒකෙන් ගැලවුමක් ලබන්න හම්බ වෙන්නේ නැහැ කියලා කියනවා. හරි ඒ ටික තමයි අපිට තිරුක්කුරල් පොතෙන් ගන්න තියෙන මේ උපදේශ විදියට සලකන්නේ ඒ කවි ටික තමයි තෝරගෙන තියෙන්නේ. ඊළඟට තියෙනවා ලෝකෝපකාරය. ඒතර මේකෙත් රෝමි ලක්කම් දෙක කියලා දාලා අර කලින් අපි තිරුක්කුරල් ගැන පොඩි හැඳින්වීමක් ලිව්වේ. ඒ වගේ දැන් රෝමි ලක්කම් දෙක දාලා ලෝකෝපකාරය කියලා ලියනවා. ඒකෙත් මේ වැදගත් කරුණු ටික කලින් වගේම ඩොට් දාලා ලියන්න. මේකත් අපිට කවි කීපයක් දීලා තියෙනවා. පළවෙනි කවියෙන් කියලා තියෙනවා ඉසුරෙන් පිරිහුණත් සුදන තම ගුණය අඩු නොකරත් බිඳුනත් රන් බඳුන ඇතිබර අගය අඩු නොවන මෙන්. ඉසුරින් පිරිහුණත් කියන්නේ ඉසුරු කියලා කියන්නේ සැප සම්පත් නැත්තම් ධනය වගේ දේවල් නැති වෙලා ගියා කියලා. සුදන තම ගුණය අඩු නොකරත් හොඳ මිනිස්සු යහපත් මිනිස්සු තමන්ගේ හොඳ ගති ගුණ නැති කරගන්නේ නැහැ. කියන්නේ මුදල් සල්ලි සම්පත් වගේ දේවල් නැති වෙලා ගියා කියලා එයාලා ගාව තියෙන හොඳ ගුණ නැති කරගන්න නැහැ. සුදන කියන්නේ හොඳ යහපත් මිනිස්සු තමන් ගාව තියෙන හොඳ ගුණාංග නැති කරගන්නේ නැහැ. ඒක සමාන කරලා තියෙන උපමාවකින් කියලා තියෙනවා බිඳුනත් රන් බඳුන ඇතිබර අගය අඩු නොවන මෙන්. දැන් සාමාන්‍යයෙන් මල් පෝච්චියක් ඔය වීදුරු භාජනයක් එහෙම බිඳුනම ඉතින් ඒක වැඩක් නැහැ විසික් කරලා දානවනේ. හැබැයි රත්තරන් භාජනයක් බිඳුනොත් අපි ඒක විසික් කරනවානේ. රත්තරන් වලින් හදපු මොනවා හරි භාජනයක් අපි අතින් බිඳුනා කියලා ඒක විසික් කරලා දානවනේ. ඒ රත්තරන් මාලයක් කැඩුනා කියලා ඒක අයින් කරනවනේ. නෑනේ අපි ඒක නැවත කොහොම හරි පාවිච්චි කරන්න ප්‍රයෝජනයට ගන්න. ඒ රත්තරන් උණු කරලා හදන්න පුළුවන්. ගොඩක් වටින දෙයක් නිසා අපි එහෙම නිකන් විසික් කරන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ සම්පත් වලින් පරිහානියටපත් වුණත් තමන්ගේ හොඳ ගති ගුණ හොඳ මිනිස්සු අතාරින්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඊළඟ දෙවැනි කවියේ තියෙනවා සුදනෝ තමසිරිත් කළ උන් තමන් ලෙසම සලකයි. ඒක සාමාන්‍යයෙන් සුදනෝ කියන්නේ හොඳ මිනිස්සු. හොඳ මිනිස්සු තමන් කරන හොඳ දේවල් අනුගමනය කරන අනිත් කට්ටියවත් හොඳ මිනිස්සුම කියලා සලකනවා. හරියට ඒක සමාන කරන උපමාවකින් පහනින් ගත් පහන් එක ලෙස බබලන විරස්නේ. අපිට එක පහනක් පත්තු කරාට පස්සේ ඒ පහනෙන් තව ඕනිතරම් පහන් පත්තු කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි එක හොඳ මිනිස්සෙක් හිටියොත් එයා විදිහටම වැඩ කරන අනිත් අයවත් ඒගොල්ලෝ තමන්ගේමයි කියලා සලකනවා. නැත්නම් ඒ ඔක්කොම එකමුතු වෙලා යහපත් දේවල්ම කරනවා. හරියට එක පහනකින් තවත් පහන් ගොඩක් පත්තු කරන්න පුළුවන් වගේ අර එක හොඳ යහපත් කෙනෙක් හිටියොත් එයත් එක්ක ආශ්‍රය කරන අනිත් සියලු දෙනාත් යහපත් අය බවට පත් වෙනවා. රන් බඳනෙහි කෙසර තෙල් අඩු නොවි පවතින මෙන් උතුමන් හද සපිරි කුළුණු මෙත්ගුණ අඩු නොවි පවති. දැන් ඔය ඉස්සර කාලේ මේ රජ්ජුරුවන් ගාව තිබිලා තියෙනවා මේ ගොඩක් රජවරු ගාව සිංහයන්ගෙන් ගත්ත තෙල්. ඒවට කියනවා සිංහ තෙල් කියලා. ඒක සිංහ තෙල් කියන ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට තියාගන්න බෑ. අපි නිකන් සාමාන්‍ය භාජනයක දාලා තිබ්බොත් එහෙම ඒ තෙල් වාෂ්ප වෙලා යනවා. දැන් සිංහයෙක් මැරුණාට පස්සේ එයාගේ හැම වේලලා තමයි තෙල් ගන්න ඕනේ. එහෙම ගන්න තෙල් මේ නිකන් සාමාන්‍ය භාජනයක දාලා තියාගන්න බෑ. ටික දවසක් යනකොට ඒවා වාෂ්ප වෙලා හිඳිලා යනවා. හැබැයි සිංහ තෙල් රත්තරන් භාජනයක දැම්මොත් හිඳෙන්නේ නැතුව තියාගන්න පුළුවන් කියලා රජවරු අතර විශ්වාසයක් තිබ්බා. ඒක එහෙම වෙලා තියෙනවා කියලා කියන සාහිත්‍ය ග්‍රන්ථවල. ඉතින් ඒ නිසා ගොඩක් රජවරු රත්තරන් භාජන වලට සිංහයන්ගේ තෙල් දාගෙන තියන් හිටියා කියලා කියනවා. ඉතින් ඒ රත්තරන් භාජනයක දාපු සිංහ තෙල් අඩු වෙන්නේ නැහැ වගේ තමයි උතුමන් හද සපිරි. හොඳ මිනිස්සු ගාව තියෙන කුළුණු මෙත් ගුණ අඩු නොවි පවති. කරුණා මෛත්‍රී ගුණ කිසි දවසක අඩු වෙන්නේ නැහැ කියලා කියනවා. සාමාන්‍ය නරක මිනිස්සු ගාව තියෙන කරුණාව මෛත්‍රිය එයාලා ලොකු වෙන එයාලගෙන් ඈත් වෙලා යනවා. හැබැයි හොඳ මිනිස්සු ගාව තියෙන හොඳ ගති ගුණ කවදාවත් අඩු වෙන්නේ නැහැ. හරියට රත්තරන් භාජනයක දාපු සිංහ තෙල් වගේ. මේඝගම් පළතුරු පරහටම වැඩ පමුණුවන මෙන්. මේඝගම් පළතුරු. මේඝ කියන්නේ වර්ෂාව, ගම් කියන්නේ ගංගා, පළතුරු ගස්වල හැදෙන ගෙඩි පරහටම වැඩ පමුණුවන මෙන්. ඒ වයින් හැමතිස්සෙම උදව්වක් තියෙන්නේ අනිත් අයට. මේ වර්ෂාවෙන් ප්‍රයෝජන ගන්න අනිත් කට්ටිය.
ගංගා වලින් ප්‍රයෝජන ගන්න අනිත් සත්තු මිනිස්සු ගස් පළතුරු ගස්වල හැදෙන ගෙඩි වලින් ප්‍රයෝජන ගන්න වෙන කොහෙවත් ඉන්න සත්තු මිනිස්සු ඒගොල්ලෝ තමයි ප්‍රයෝජනෙට ගන්න. ඒතර හැම වෙලාවෙම මේ වයින් කරන්නේ පරහටම වැඩ පමුණුවන. අන් අයට යහපතම තමයි කරන්නේ. ඒ වගේ තමයි සුදානන් ලක්තිසුරු. හොඳ මිනිස්සු ලබපු සල්ලි භාගෙ තියෙනවනේ සැප සම්පත් ධනය සවුසතට වැඩ වේය නිතිය. මේවා හැම වෙලාවෙම එයාලගේ තියෙන ධනය, එයාලගේ තියෙන බත්කම් හැමදේම අනිත් අයගේ යහපත වෙනුවෙන් වැය කරන්න තමයි මේ මිනිස්සු සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් ඒගොල්ලන්ට ලැබෙනවා. තමහට නොසරිවන සභාමැද ඉඳිනුව කරබා. කොහේ හරි තැනක තමන්ට ගැලපෙන්නේ නැති තැනක් කියලා හිතෙනවා නම් තමන්ගේ තරමට උගත් පිරිසක් නැත්තම් නූගතුන් නම් ඉන්නේ තමන්ට ගැලපෙන්නේ නැති තැන්වල සභාමැද ඉඳිනුව කරබා. ඒ කියන්නේ ඒ වෙලාවට කතාව කරන්න යන්න හොඳ නැහැ. තමන්ගේ තියෙන දැනුම පෙන්වන්න යන්න හොඳ නැහැ. කරබාගෙන ඉන්න කියලා කියනවා. තමන්ට ගැලපෙන්නේ නැති තැනක් නම් තමාතරම් උගත් අය නැති සභාවක් නම් ඒ වගේ තැනක නිශ්ශබ්දව ඉන්න එක තමයි වඩාත්ම හොඳ දේ. ඒකත් උපමාවකින් කියනවා සඳ දැක කොඳ පුපුදු. හඳ දැක්කම කුමුදු මල් පිපෙනවනේ. හඳ දැක්කම කුමුදු මල් පිපෙනවා දැක්කම වනු දැක පියුම් හැකිලෙන මෙන් නෙළුම් මල් පර වෙලා හැංගිලා යනවා. නෙළුම් මල් පිපෙන්නේ උදේට ඉරේදිය දැක්කමනේ. එතකොට හඳ දකින්නකොට කුමුදු මල් පිපෙනවා දකින්නකොට මේ පියුම් කරන්නේ නැත්තම් නෙළුම් මල් කරන්නේ නිදා ගන්නවා හැකිලිලා යනවා. ඉතින් ඒ වගේ තමයි අපිට ගැළපෙන්නේ නැති තැනක අර හඳ දැක්කා නැත්තම් කුමුදු මල් පිපෙනවා දැක්කා වගේ අපිට ගැළපෙන්නේ නැති තැනක් කියලා අපි තේරුම් ගත්තොත් අපි කරන්න ඕන දේ තමයි නිශ්ශබ්දව ඉන්න එක. හරියට අර නෙළුම් මල මේ හැකිලිලා ඉන්නවා වගේ හැකිලිලා යනවා වගේ අපි කරන්න ඕනේ නිශ්ශබ්දව කරබාගෙන ඉන්න. ඒ වගේ තැන්වල කතා කරන්න යන්නේ. ඔය ටික තමයි තින්දී අවබෝධය කියලා දාන්නේ. හරිද දැම්මා. එකෙන් අහලා තියෙනවා බිඳුණු රන් භාජනයේ උපමාවක් ලෙස ගත්තේ කුමක් ගැන කීමටද? රත්තරන් භාජනයක් සම්පත් වලින් පරිහානියට පත් වුණත් සුදනෝ තම ගුණධම් රැකීම අඩු නොකරති. තමන්ගේ සම්පත් නැති වෙලා ගියත් හොඳ මිනිස්සු තමන්ගේ ගුණ අතාරින්නේ නැහැ. සම්පත් වලින් පරිහානියට පත් වුණත් සුදනෝ තම ගුණධම් රැකීම අඩු නොකරන බව කීමට. සර්වය අවබෝධයේ පළවෙනි ප්‍රශ්නේ නේද? හරි සර්. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා කුළුණු මෙත් ගුණය පැහැදිලි කරන්න. අනිත් අයගේ දුක දැක සමාගයේ හද කම්පා වන ශෝකවන ගුණය. ඒතර කුළුණු මෙත් ගුණය කියලා කියන්නේ කරුණා මෛත්‍රී ගුණය කියලා. කුළුණු මෙත් ගුණය හෙවත් කරුණාව යනු අනිත් අයගේ දුක දැක තමාගේ හද කම්පා වන නැත්නම් ශෝක වන ගුණ. කුළුණු මෙත් ගුණය කියන්නේ කරුණා මෛත්‍රී ගුණය. එකෙන් අදහස් කරන්නේ අනිත් අයගේ දුක දැකලා තමන්ගේ හද කම්පා වෙන ගුණ. වෙන කෙනෙක්ගේ දුකක් දැක්කම අපිට කම්පාවක් ඇති වෙනවා. ඒකට අපි කියනවා කුළුණු මෙත් ගුණය කියලා. ඊළඟ එකෙන් මොකක්ද වගේ? කුළුණු මෙත් ගුණය උපමා කරන්නේ කුමකටද? එම ගුණය උපමා කරලා තියෙන්නේ මොකටද කියලා. දැන් මේ කුළුණු මෙත් ගුණය නැත්තම් කරුණා මෛත්‍රී ගුණය උපමා කරලා තියෙන්නේ මොනවටද? රන් බදනෙහි කෙසල තෙල් අඩු නොවි පවතින මෙන්. රත්තරන් භාජනයක දාපු සිංහයාගේ තෙල් අඩු වෙන්නේ නැහැ වගේ මේ කරුණා මෛත්‍රී ගුණය අඩු වෙන්නේ නැහැ කියනවා හොඳ මිනිස්සු. රත්තරන් භාජනයේ දමා ඇති කේසර සිංහයාගේ තෙල් සිඳෙන්නේ නැති නිසා අඩුවක් නොවි ඒ ලෙසින් පවතී. ඒ විදිහටම හොඳ අයගේ තියෙන කරුණා මෛත්‍රී ගුණය කවදාවත් අඩු වෙන්නේ නැහැ.
තුන්වෙනි එක. හරි සර්. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? ප්‍රවාහ ධර්මයේ සිදුවීමක් ගැන අවසාන කවියේ දක්වා ඇත. ඒ කුමක්ද? අන්තිම කවියේ තියෙනවා ස්වභාව ධර්මයේ සිදුවීමක් ගැන මොකක්ද? සඳ දැක කොන කුකුළු වනු දැක පියුම් හැකිලෙන මෙන්. චන්ද්‍රයා පායනවා දැකලා කුමුදු මල් පිපෙනවා දැකලා නෙළුම් මල් මොකද වෙන්නේ? පර වෙන. පර වෙලා යනවා. චන්ද්‍රයා පායනු දැක කුමුදු මල් පිපෙනු දැක නෙළුම් මල් පර වෙයි. හරි සර්. මේ තුන්වෙනි එක යාලා තියෙන එම ගුණය උපමා කර ඇත්තේ කුමකටද කියලානේ. ඒතර මේ උපමාව විතරක් ලිව්වම ඇති. මෙතන ඉඳන්ම තියෙන්නේ. දැන් ලියපු ටික කමන්නේ මේ වරහණක් දාන්න තියෙනවා. පත්තරම් වාජනයේ තබා ඇති කේසර සිංහයාගේ තෙල් මේ මෙතන දැන් ලිව්වා නම් ඇති. උපමාව විතරනේ අහන්නේ. කරුණා මෛත්‍රී ගුණය සමාන කරලා තියෙන්නේ රත්තරම් වාජනයේ දාලා තියෙන්නේ. පහටද සර්? තුන. පස්වෙනි කේසර එකද? තුන්වෙනි එකට ලියපු ටික මකන්න ඕනද? මකන්න ඕනේ වරහණක් දාන්නකෝ මේ. හරියට තිබුණා. කොහොමද කොහොමද ලිව්වා සර් ඒකට? ඉතින් වරහණක් දාලා වලට කියලා තියෙනවා. පහක් නැහැනේ ප්‍රශ්න හතරයිනේ තියෙන්නේ එච්චරයි. පෞත්‍ර අනිත්‍ය ලිඛිත අභ්‍යාස. ලිඛිත අභ්‍යාස කියලා දාන්න. හරි සර්. ලිඛිත අභ්‍යාස වල තියෙන්නේ විරුද්ධ පද ලියන්න තියෙනවා සමාන පද ලියන්න තියෙනවා. සාර ධර්ම ලේඛනයක් හදන්න ඕනේ උපදේශ ග්‍රන්ථ කීපයක් ලියන්න ඕනේ. ඉස්සර ලිඛිත මේ විරුද්ධ පද ලියන්න. ලිඛිත අභ්‍යාස කියලා දාලා ප්‍රශ්න අංක 1 කියලා දාන්න. මේ මුලින්ම තියෙන සුදානකට විරුද්ධ පදය. දුදන. දුදන කියන්නේ. වැඩ එකට විරුද්ධ පදය. අවැඩ. දුදනට දුදන. වැඩ එකට අවැඩ. සිරිත් එකට විරුද්ධ පදය. විරිත්. විරිත්. මෙත් එකට වෛර. පුබුදු පුබුදු වෙනවා කියන්නේ පිපෙනවා නැත්තම් අවදි වෙනවා කියන එක. හැකිලෙන. හැකිලෙනවා වගේ શબ્දයක් තියෙනවා. පුබුදු ඊළඟ සමාන පද ලියන්න ඕනේ ඉසුරු එකට සමාන පදය. ධන සම්පත්. සම්පත්. සුදාන එකට සමාන පදය. යහපත්. යහපත් මිනිසු. මිනිස්සු කියලා ධන කියන්නේ මිනිස්සු වෙනකොට සුදාන යහපත් මිනිස්සු. එක වචනකින් වචන දෙකකින් තමයි ලියන්නේ. යහපත් ජනය. හැකිලෙන දිගෑරෙන. සමාන පද. හැකිලෙත පර වෙත්ත කියලා. සඳට සමාන පද. චන්ද්‍රය. චන්ද්‍රය. සන්ධ්‍ය පියුම් පුෂ්ප. පියුම් කියන්නේ එළුම් වලට. වනු දැක පියුම් හැකිලෙත. ඊළඟට තියෙන්නේ මෙම කවි පංක්ති දෙකම ඇසුරෙන් මිනිසුන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට උදව් වන සාර ධර්ම ලේඛනයක්.
එතන මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ මොනවද තියෙන්නේ? නැත්තම් සාර ධර්ම. පළවෙනි කවියෙන් කියවන සාර ධර්මයක් කියන්නේ. උදව්වක් කිරීම හස හා පොළොවට සමාන වේ. උපමාව නැතුව අපි සාර ධර්ම විතරක් කියවනම් ඇති. මේ මොකද මේ උදව්වක් බලාපොරොත්තු නොවි උදව් කරන එක හොඳයි. තමාට උදව් නොකළ කෙනෙකුට උදව් කිරීම. ඊළඟ දෙවෙනි කවියෙන් සුදුසු වෙලාවට උදව් කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. සුදුසු වේලාවට උදව් කිරීම. උදව්වක් අවශ්‍ය වෙලාවට තමයි උදව් කරන්නේ. තුන්වෙනි කවියෙන් කියනවා ලබන ඵල නොසිතා කළ උදව්. ඒකට ලැබෙන ප්‍රයෝජන ගැන නොසිතා උදව් කරන්නේ. හතරවෙනි කවියෙන් ගැලවීමට හැකිය බිඳුලුව නමුදු හැම ගුණ. කළ ගුණ නොතරකුව. එනම් කළ ගුණ සලකන එක හොඳ ගුණයි. කළ ගුණ සැලකීම. කළ කියනට අනිත් ලෑන මුද්ද ලෑන නේද සනිය? ඔව්. ඊළඟට එතනින් මේ හතරට එක කවියක් තියෙනවා. අගුණ කරපුවාම අමතක කරන්න ඕනේ. කරපු උදව්ව තුන්වෙනි එකේ මොකක්ද ලියලා තියෙන්නේ? ලැබෙන ප්‍රයෝජන ගැන නොසිතා උදව් කිරීම. කරපු උදව් අමතක කරන්න හොඳ නැහැ. කළ උදව් අමතක නොකිරීම අගුණ කළ විට අමතක කිරීම. කවුරු හරි කෙනෙක් උදව්වක් කරොත් ඒක අමතක කරන්න හොඳ නැහැ. කවුරු හරි කෙනෙක් අතින් අපිට වැරද්දක් වුණොත් පුළුවන් තරම් ඉක්මනට අමතක කරන්න. ඊට පස්සේ ලෝකෝපකාරයෙන් දෙනවා සාර ධර්ම. ඉසුරෙන් පිරිහුණත් මේ තමන්ගේ ගුණ ගති හොඳ ගති ගුණ නැති කරන්න එපා කියලා. ඉසුරෙන් පිරිහුණත් හොඳ ගති ගුණ අමතක නොකිරීම. ඊළඟට හත්වෙනි කවිය පහඩින් ගත් පහන් එක ලෙස බබලන විගස්ම.
තමන්ගේ ගුණ අනුගමනය කරන අය තමන්ගේම අය කියලා සලකන්නේ. ඊළඟට පුළුවන් තරම් අන් අයටම වැඩ කරන්න ඕනේ. මේක ගම් පළතුරු වගේ. සහ හතර මොකක්ද සලියට තියෙන්නේ? තමන්ගේ ගුණ අනුගමනය කරන අය තමාසේම සැලකීම. ඊළඟට අන් අයගේ යහපතටම වැඩ කරන්න. ඊළඟට කරුණාව අඩු කරන්නේ නැතුව ජීවත් වෙන්න. අන්තිම කවියෙන් කියනවා තමන්ට නොගැලපෙන සභාවක් මැද නිශ්ශබ්දව ඉන්න. තමන්ගේ අදහසට නොගැලපෙන සභාවක් මැද ඉන්නකොට නිශ්ශබ්දව ඉන්න. හරි. ඊළඟ ප්‍රශ්නාංග 4න් කියනවා උපදේශාත්මක ග්‍රන්ථ කීපයක නම් ලියන්න කියලා. අපිට උපදේශ සපයන පොත් මොනවද කියලා. දැන් මේ පාඩමේ තිබ්බ අපිට ලෝකෝපකාරය, ඊට පස්සේ සුභාෂිතේ සුභාසිතය, ලෝ වැඩ සංග්‍රහය, තිරු දෙමළ පොත් විදියට තිරුක්කුරු, ඊට පොඩි කාලේ කරන්නේ සිරිත් මල් ගැන. හරි සර්. අන්තිම ප්‍රශ්නය කියනවා මේ පාඩමෙන් ගන්න පුළුවන් සාර ධර්ම. ජීවිතේට එකතු කරගන්න පුළුවන් සාර ධර්ම 4ක්. මොනවද අපිට මේ හැමතිස්සෙම අනිත් අයට උදව් කරන්න. අන් අය කළ වැරදි ගැන නොසිතීම. අන් අයට උදව් කරන්න ඕනේ. කළගුණ සලකන්න ඕනේ. ඊළඟට කරුණා ගුණ තියාගන්න ඕනේ.
ඒක අන් අය කළ වැරදි ගැන යළි මතක් නොකිරීම. උදව් බලාගෙන වලින් කිරීම. හ්ම්. අන් අයගෙන් වරදක් වූ විට වහාම අමතක කළ යාම. නොගැලපෙන සභාවක් මැද නිශ්ශබ්ද වෙන්න ඕනේ. ඒ වගේ පුරුදු මේකෙන් අපිට ගන්න පුළුවන්. හරිද? හරි, ඒ පාඩම එච්චරයි නේද? පේපර් 3ක් තියෙනවා සර්. මේ පේපරේ ගන්නකො. එකෙන් අහලා තියෙනවා සිංහලයේ හැමෝන උපදේශ කාව්‍ය ග්‍රන්ථ 3ක් ලියුවද? ඉරිත් මල්දම සුභාෂිතය ලෝකෝපකාරය. ඒකට ලෝ වැඩසන් කරා පුළුවන්ද? පුළුවන්. මෙතන තියෙන ඕන එකක් පුළුවන්. ලෝ වැඩ සංග්‍රහව සුභාෂිතය ලෝකෝපකාරය සිරිත් මල්දම්. දෙමළ භාෂාවෙන් රචිත ග්‍රන්ථයක් නම් කරන්න. තිරුකුරල් සාර ධර්මය anu කුමක්ද? තමා තුළ ඇති යහපත් ගුණධර්ම. යහපත් ගුණධර්ම ගැන සර් තමා තුළ ඇති යහපත් ගුණධර්ම කිව්වොත් වැරදිද? ශිෂ්ට සම්පන්න සමාජයක සාධාරණ ක්‍රියා ලෙස සැලකෙන ක්‍රියා. ඊළඟ එක තිරුකුරල් ග්‍රන්ථෙහි රචකයා කවුද? තිරුවල්ලුවර්. ඒ රචනා වී ඇත්තේ කුමන සියවසේද? වර්ෂ 3 සිට වර්ෂ 6 දක්වා කාලයේදී. තිරුකුරල් ග්‍රන්ථෙහි මුළු පරිච්ඡේද ගණන කීයද? 1330කි. 10යි. ඒල පොත් ගන්න 10යි. 10යි. ග්‍රන්ථෙහි අනර්ගත මුළු පද ගණන කීයද? 1330යි. චාල්ස් සිල්වා මහතා තිරුකුරල් ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කර ඇත්තේ කුමන නමකින්ද? සිරිගීය. තිරිගිය. පාඩමේ සඳහන් තිරුකුරල්හි පරිවර්තකයා කවුද? චාල්ස් සිල්වා. පොරොප්පොඩ මසීහාමි මහත්මයා. මෙම පොත රචනා වෙලා තියෙන්නේ කෝට්ටේ යුගයේදී. හරි. රචකයා කල්ලේ හිමිපාණන්. හරි. ගණස් කල්ලේ ලියලා තියෙන්නේ. මෙහි ඇතුළත් මුළු කවි ගණන කීයද? 238යි 238ක්. 238ක්. රචනා කිරීම සඳහා බලපෑ දෙමළ බසින් රචිත කෘතිය කුමක්ද? තිරුකුරල්. තිරුකුරල්. ඉතරයි. සර් මගේ දෙකක් වැරදි. ලකුණු දානි. ඒකට ලකුණු දාන්න මේ මගේ දෙක ගානේ දාන්නකො මේ උඩම එකට ලකුණු මේකට දෙක ගානේ 24යි උඩම එකට 6ක් දාන්න. මේකට විතරක් 6ක් දාන්න. අනිත් ඒවට දාන්න දෙක ගානේ දාන්න. එකතු කරාම ලකුණු 30ක් එන්න ඕනේ. 30න් ගාන කියන්නකො මම 100න් කිය. 26යි. 26ට 87යි. 28ට 28 93යි. වෙන ලකුණු තියෙනවා නම් කිය. සර් 25ට 25ට 83යි. සර් ඊළඟට නාලන්දද? වෙනස් ලකුණු තියෙන කට්ටිය ඉන්නවා නම් මේක. පෙළ පොතේ නියමිත පාඩම ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. සිංහල උපදේශාත්මක සාහිත්‍යයේ පෝෂණයට උපකාරී වූයේ කවර භාෂා සාහිත්‍යද? සිංහල භාෂාව හා දෙමළ භාෂාව? සිංහල පාලි සංස්කෘත හා දෙමළ භාෂා. දෙකම ලියන්න ඕනේ. මෙතන තියෙන්නේ මේ සිංහල උපදේශ සාහිත්‍ය සංස්කෘත හා දෙමළ උපදේශ කාව්‍යයන්ගෙන් පෝෂණය වී තිබේ. එකක් ලියලා තිබුණත් ඒ දෙකෙන් එකක් තිබ්බොත් එක ලකුණක් දාන්න. පහත සඳහන් උපදේශාත්මක ග්‍රන්ථවල රචකයන් කවුරු නම් කරන්න. ලෝ වැඩ සගරාව විදානගම මෙත් හිමිපාණන්.
සුභාෂිතය අලගියවන්න මුඛවැඩිතුමන් ලෝකෝපකාරය කනස්ගල්ලේ හිමියන් සර් සුභාසිතය ලියලා තියෙන කවුද? අලගියවන්න මොකවැටතුම ලෝවට සංකරාවට විද්‍යාගම මහාමෛත්‍රී හිමි කියලා දෙමුණත් හරි නේද? හරි දෙකම හරි. සර් ඒකට ලකුණු කීයද? ඒකට පොත් 3ක් තියෙනවා ලකුණු 3ක් දෙන්න. තිරුවල්ලුවර යනු කවුරුන්ද? දෙමළ උපදේශ කාව්‍ය සංග්‍රහයේ කතුවරයා. තිරුක්කුරල් කියන ග්‍රන්ථයේ රචකයා. ඒකට ලකුණු දෙකක් දෙන්න. ඊළඟ එක මෙම පද්‍ය වලින් කියවන අහසටත් පොළොවටත් සම කළ නොහැකි කාර්යය කුමක්ද? උදව්වක් නොකළ අයෙකුට උදව් කිරීම. තමාහට උපකාරයක් නොකළ කෙනෙකුට කරන උදව්ව. ඒක අහසටත් පොළොවටත් සමාන කරන්න බෑ. ඒකටත් දෙකයි. කරුණාව යනු කුමක්ද? කරුණාව කියන්නේ මොකක්ද? අනුන්ගේ දුක්ඛ දැක අනුන්ට උදව් කිරීම. ඊළඟ එක මෙම පාඩමෙන් ඔබේ ජීවිතයට එකතු කරගත හැකි සාර ධර්ම ලියන්න. උදව් බලාපොරොත්තුවෙන් උදව් නොකිරීම, කළගුණ සැලකීම, උදව් නොකළද උදව් කිරීම, අවශ්‍ය වූ විට උදව් කිරීම. කෙනෙකුට හැකි පමණින් උදව් කිරීම, සෑම විටම අසරණයන්ට දන් දීම, කළගුණ සැලකීම, කරුණා ගුණය අඩුවම් කිරීම. තමාහට නොගැලපෙන සභාවක් මැද නිස්සබ්දව සිටීම. මේකට ලකුණු 4ක් දාන්න. උපදේශ ග්‍රන්ථ කීපයක නම් ලියන්න. ලෝකෝපකාරයේ ලෝවැඩ සංග්‍රහව සිරිත්මල්දම ඒකට කීයද එතකොට? උපරිම ලකුණු 3ක් වෙන්න දා. තිරුක්කුරල් දා ලියන්න පුළුවන්. සර් දැම්මා. ඊට පස්සේ තියෙනවා අපිට සමාන පද ලියන්න. ඉසුරු කියන්නේ සම්පත්. පියුම් කියන එකට නෙළුම් කියන්න පුළුවන්. සුද්ධනේ යහපත් සිල්වත්තු කියලා ලියන්න පුළුවන්. සිල්වත්තු යහපත් ජනයා. සඳ එකට චන්ද්‍රයා පුළුවන්. මෙත් එකට මෛත්‍රී කියලා කියන්න පුළුවන්. පුතු පරවුණු පුපුදු වෙනවා කියන්නේ පිපෙනවා. පිපුණු ඒකේ ලකුණු දෙක ගන්න දාන්න. 6ක් තියෙනවනේ. ලකුණු 12යි ඔක්කොම අරන්. ඒකෙත් ලකුණු කියන්නකො මම අදලා කියන්නේ. 27යි සර්. 27යි නම් 90යි. සර් 24යි 24යි නම් 80යි. 29 නම් 29ට 97යි. 27ට 90යි. තව වෙනස් ලකුණු තියන අය ඉන්නවනම් කිය. වැරදි එක ලකුණක් තියෙනවා මගේ. ඔයාගෙත් එනවා 97යි. මේ ගමු එකත් බලනවත් සර්. ඔව්. 28 93යි. අනික් පේපරේ මොනවද තියෙන්නේ? සුදන ගුණ යනුවෙන් අදහස් කරන්නේ මොනවාද? යහපත් ගුණධර්ම, යහපත් ආචාර ධර්ම. යහපත් ජනයාගේ ගුණ සිංහල උපදේශ සාහිත්‍ය පෝෂණය වී ඇත්තේ කවර සාහිත්‍ය කවරකින්ද? සිංහල දෙමළ කාව්‍යයන්ගේ සිංහල නෙමෙයි සිංහල කියන්නේ ඉතින් සිංහල ප්‍රශ්නේ අහලා තියෙන්නෙත් මේ සිංහල කියලා නේද? සිංහල උපදේශ සාහිත්‍ය පෝෂණය වෙලා තියෙන්නේ කවරකින්ද කියලා. ඒතර උත්තරේට ලියන්න ඕනේ සංස්කෘතයි දෙමළ. විශාත්මක කෘති තුනක් නම් කරන්න. ලෝකෝපකාරයේ සිරිත්මල්දම ඒකේ 3ක්ද ලියන්න කියලාද? 3ක් නම් ලකුණු 3ක් දාන්න. මෙම පාඩමට කවි උපුටාගත් කෘති දෙක නම් කරන්න. ලෝකෝපකාරයේ තිරුක්කුඩ ලෝකෝපකාරයයි තිරුක්කුරල්. පහත ග්‍රන්ථවල කතුවරු නම් කරන්න. ලෝකෝපකාරයේ රණගස්ගල්ලේ හිමියන් තිරුක්කුඩල් තිරුවල්ලුව. ඒකෙත් කතුවරු දෙන්නම හරිනම් ලකුණු දෙකක් දෙන්න. ඊළඟ ප්‍රශ්න. තිරුකුරල් සිංහලට පරිවර්තනය කරේ කවුද? තිරුකුඩල් කවි ඇසුරෙන් ඔබට ලබාගත හැකි ආදර්ශ පහක් ලියන්න. පළවෙනි එකෙන් කියන්නේ තමාට උපකාරයක් නොකළ අයෙකුට උපකාර කිරීම. දෙවෙනි එකෙන් කියන්නේ සුදුසු අවස්ථාවකට උපකාර කිරීම. ලබන ප්‍රයෝජන නැත්නම් ආපසු ලැබෙන ප්‍රයෝජන ගැන නොසිතා උදව් කිරීම. අගුණයක් කළොත් ඒක වහාම අමතක කරන්න. මෙන්න මේ කරුණු පහ තියෙනවා.
ලෝකෝපකාරය පිළිබඳ පහත තොරතුරු සම්පූර්ණ කරන්න. කතුවරයා කවි ගණන. කතුවරයා රණස්ගල්ලේ හිමි කවි ගණන 238. 238. ඒකත් උපදේශ කීයක්ද ලියන්න කියලා? පහක් සර්. පහක් ලියන්න ඕනේ. පළවෙනි කවියෙන් දෙන උපදේශ තමයි සම්පත් වලින් පරිහානියටපත් වුණොත් ගුණධම් රැකීම අඩු නොකරන්න කියන උපදේශය. ඊළඟ දෙවෙනි කවියෙන් දෙන උපදේශය තමන්ගේ ගුණ අනුගමනය කරන අය තමන්ගේම අය ලෙස සලකන්න නැත්තම් සැලකීම. ඊළඟ තුන්වෙනි කවියෙන් දෙන උපදේශය හදවතේ පිරීලා තියෙන අර ප්‍රශ්නෙට ගැලපෙන්න ලියන්න. හදවතේ පිරී ඇති කරුණා මෙත් ගුණය අඩු නොකරන්න. ඊළඟ කවියෙන් තමා ළඟ ඇති සියලු සම්පත් සියලු ජනයාගේ යහපතට නිතර යොදවන්න. ඊළඟ අන්තිම කවියෙන් දෙන උපදේශ තම අදහසට නොගැලපෙන සභාවක් මැද ඉන්නා විට නිශ්ශබ්දව සිටින්න. ඒ විදිහට උපදේශ පහම ලියලා තිබ්බොත් ඒකට ලකුණු 5ක් දාන්න. සර් ඒක එකක් නැතුව තිබුණොත් එහෙනම් 4යි නේද? ඔව් එකක් අඩු වෙනවා. ඊට පස්සේ මෙම කවි පෙළ තුල ඇති උපමා පෙළ ගස්සන්න කියලා තියෙනවා. පළවෙනි කවියේ මොකද තියෙන උපමා? අන්භාජනයේ කරුණක් දෙහි වටිනාකම අඩු නොවන්නක් මෙන් අනිත් හතර නේද ලියන්න ඕන? ඒක ලියලා තියෙනවා. ඔව් සර්. ඒක ලියන්න ඕනේ. දෙවෙනි කවියේ තියෙන උපදේශ පහනකින් දැල්ලූ අනෙක් පහන් සියල්ලම එක ලෙස ආලෝකයෙන් බබලන්නක් මෙන් පහනකින් දැල්ලූ අනෙක් පහන් සියල්ලම එක ලෙස ආලෝකයෙන් බබලන්නක් මෙන්. රත්තරන් භාජනයක තබා ඇති සිංහයාගේ තෙල් හිඳෙන්නේ නැති නිසා අඩුවක් නොවි එලෙසින්ම පවතින බව. ඒ ලෙසින්ම පවතින්නක් මෙන් කියලා ලියන්න. ඊළඟ එකේ තියෙන උපමා මහා වර්ෂාව ගංගා ගෙඩි වලින් පිරුණු ගස් අන් අයට යහපත සලසන්නක් මෙන්. අන්තිම එක චන්ද්‍රයා පායනු දැක කුමුදු මල් පිපෙනු දැක නෙළුම් මල් පරවෙන්නක් මෙන් චන්ද්‍රයා පායනු දැක කුමුදු මල් පිපෙනු දැක නෙළුම් මල් පරවෙන්නක් මෙන්. ඒක ඇතර පහක් තියෙනව නේද? ඔව් සර් අර එකක් ලියලා දී හින්දා අනිත් ටික මේ අපි 4යි ලිව්වේ. එහෙනම් 4යි ලකුණු. එකක් ක්ලියර් නේද? ඔබතුල පවතින සුදුන පහක් කියලා ඒන් එකක් චිත්‍රයට නගන්න. දන් දීම, කළ ගුණ සැලකීම, උදව් කිරීම, වරදක් වූ විට සමාව ගැනීම, යහළුවට උදව් කිරීම. සර් චිත්‍රයන් දෙන ලිව්වනේ. කලගුණ සැලකීම සුසු වෙලාවට උදව් කිරීම ප්‍රයෝජන ගැන නොසිතා උදව් කිරීම අගුණ කල විට මතක් කිරීම අගුණ කල විට අමතක කිරීම. මං චිත්‍රයක් ගැන දන්නට උදව් කිරීම. ඒතර ගුණධර්ම පහට 5ක් දාන්න චිත්‍රයටත් ලකුණු 5ක් දාන්න. සර් මේක හොඳයි. ගෲප් එකට දාන්න චිත්‍රන්දතේ. ඔව්. හොඳයි. ඒක පාඩ කරේ යන්නේ. කවින එක දානවද මට ගෲප් එකට? මම පාඩ කරලා ගන්නද? තා ප්‍රශ්නයක් තියෙනවද? ඔව් සර් ඔබ තුල යහළුවා තුල පවතින සුදුන දෙකක් ලියන්න කියලා තියෙන උදව් කිරීමයි කළ ගුණ සැලකීම. ඒකටත් දෙක උස්සේ ඒකට කිව්ව. දෙකයි. 10 ලියලා. 10ට මොකද්ද මට 10ට ලියපෙක් කෙනෙක් කිය. අර ලෝකෝපකාරයයි තිරුක්කුල් අතර සම්බන්ධයක් අහනවා නේද? ඔව් සර්. තිරුක්කුරල් ග්‍රන්ථය ලෝකෝපකාරය රචනාවෙන් බලපා ඇති නිසා ඒකට සදාමි ලකුණු 2යි කියලා. තිරුක්කුරල් ග්‍රන්ථයේ ඇසුරෙන් ලෝකෝපකාරය රචනා වී ඇත. ඒකට ලකුණු 2යි 10 වෙනකොට. ඒතර එකතු කරලා බලන්න කීයක් වෙනවද? 43ක් එනවා. අපි චිත්‍රයට පොඩ්ඩක් තා වැඩි කරමු එනම් මේ අත ලකුණු බැලන්ස් වෙන්නේ. චිත්‍රයට 12ක්ද? චිත්‍රයට ලකුණු 12ක් තියෙනවා. මම දෙන්නම් ලකුණු මේ මට චිත්‍ර දාන ගෲප් එකට. චිත්‍රයට 12ක් තියෙනවා. ඒතර ලකුණු 50ක් වෙනවා දෙකෙන් වැඩි කරලා දාගන්න 100ට. හරි එච්චරනේ ඒකේ තියෙන්නේ.
ඔව් සර් එච්චරයි. අයිබෝවන් සර්. ඔයාලට ඒකට අභ්‍යාස කරන්න ඕනේ නේද? නෑ මොකුත් කරන්න ඕනේ නෑ. ලබන සතියේ මේ මම සෙකන්ඩ් ටර්ම් තව පේපර් එකක් දාන්න. ඒ දෙවෙනි කොටස කරන්න. ලබන සතියේ පළවෙනි කොටස Thank you sir.